අපි බැලුවා PID control එකක් කියන්නේ මොන වගේ එකක්ද මේක මොන වගේ තැනකටද හරියන්නේ අපිට වැදගත් උනේ PID control එකට වඩා මේ PID control එකේ තියෙන parameters proportional integral and derivative gains එතකොට මෙන්න මේ කතා කරන PID parameters ටික adjust කරගන්න එහෙම නැත්නම් මෙන්න මේ අපි කතා කරන PID control එක tune කරගන්න බැලුවා මොනවද කරන්න පුළුවන් කොහොමද PID control එකක් tune කරගන්නේ මම ඔයාලට පුංචි tool ටිකකුත් pass කරා මේකේ මේ learning එක ගන්න කොහොමද මේ proportional gain එක වෙනස් කරනකොට අපේ output එක එහෙම නැත්නම් අපිට හම්බෙන response එක ඒකත් එක්කම I and D වෙනස් වෙද්දි මොනවද වෙනස් වෙන්නේ කියන එක මේක ගැන thorough study එකක් තියෙන්න ඕන දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි industry එකේ පාවිච්චි කරන ගොඩක් තැන්වල මෙන්න මේ වගේ process loops අපි කියන්නේ මේකට process loop එකක් කියලා process loops පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සමහරක් වෙලාවට server application එකක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට variable speed drive application එකක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට CNC application එකක් වෙන්න පුළුවන්. මේ ඕනම තැනකදී PID controllers, PID loops, process controllers පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ කතා කරන ගොඩක් තැන්වලදී අපි මේ කතා කරන robotic application වල පවා අපි මේ කතා කරන ගොඩක් controls වල නැත්නම් movements වල පාවිච්චි කරලා තියෙන process loop එකක් තමයි proportional integral and derivative controllers. එතකොට මේ PID control එකක් අපි බැලුවේ PLC program එකක apply කරන්නේ කොහොමද කියන එක ගිය සතියේ. බොහොම සරලයි වැඩි. ඊට පස්සේ මම පෙන්නවා PID control එකත් එක්ක අපිට හම්බෙන්න ඕන තව අපි දැනගන්න ඕනේ එහෙම නැත්නම් අපි ස්ටඩි කරන්න ඕන අපි දැනගත යුතු ඉගෙන ගත යුතු දේවල් කීපෙකුත් පෙන්වනවා රයිට් අද මම අපි නවත්තපු තැනින් චුට්ටක් ඉස්සරහට අරගෙන යනවා මේ අපි කතා කරපු process එකම තමයි මම නිකන් මේ process එකට සම්බන්ධ කරලා පුංචි example එකක් ගත්තා ඒක තමයි මේ අපේ process එකේ තියෙන heater එක මේ heater එකේ temperature එක අපි දන්න constant level එකක maintain කරන එක තමයි අපේ අද process එක එතකොට මේ තියෙන්නේ අපි කතා කරන මගේ මේ main PLC එක මේක තමයි මගේ main control unit එක. එතකොට මට ඕන ඇත්තටම මේ heater එක මේක තමයි මගේ process output එක. එහෙම නැත්නම් actuator එක. මෙන්න මේ actuator එක control කරන්න ඕන. මෙන්න මේ required temperature එකේ නැත්නම් set temperature එකත් එක්ක. එතකොට මගේ මේ මුළු process එකම ගත්තොත් මගේ ළඟ තියෙන additional equipment කීපයක් connect කරලා මේක තමයි bin එකට සම්බන්ධ වෙච්ච heater එක. මේ තියෙන්නේ ඒ බින් එකටම සම්බන්ධ වෙච්ච ටෙම්පරේචර් සෙන්සර් එක PT100 කියලා පෙන්නලා තියෙනවා PT100 කියලා කියන්නේ මොකක්ද කියලා මම හිතන්නේ ඔයාලා දන්නවා දැන් නැත්තම් මේ නෝට් එකක් දාන්න මම මේ සෙෂන් එක අතරතුර වෙලාවක බොහොම පැහැදිලි බොහොම සරලව පෙන්නන්නම් මොකද්ද PT100 එකක් කියලා කියන්නේ අපි බොහොම සරලව ගත්තොත් මේක ඇවිල්ලා අපි කතා කරන ටෙම්පරේචර් සෙන්සර් එකක් ඊට එක්කම මේ හීටර් එක ස්විච් කරන්න මම පාවිච්චි කරලා තියෙන ස්විචින් ඩිවයිස් එකක් මේක solid state relay එකක් SSR එකක්. එතකොට SSR එකක් කියන්නේ අපි දැනගත යුතු දෙයක් කියන්නේ මෙන්න මේ control එක මෙන්න මේ කතා කරන actuator එක ස්විච් කරන්න තමයි අපි මෙන්න මේ කතා කරන SSR එක. එහෙම නැත්නම් solid state relay එක පාවිච්චි කරලා තියෙන්නේ. හරි. එහෙමනම් අපි බලමු කොහොමද කරලා තියෙන්නේ කියලා. මේක තමයි මගේ temperature sensor එක. මට පුළුවන් මේ temperature sensor එක directly interface කරන්න මගේ PLC එකේ තියෙන input analog input analog output interfacing unit එකකට. එතකොට මම කරගෙන තියෙන්නේ PLC එකට plug කරගෙන තියෙනවා analog input output interface කරන expansion card එකක්. මේ expansion card එකට තමයි connect කරගෙන තියෙන්නේ අපි කතා කරන temperature sensor එක. ඊට අමතරව මගේ තියෙන SSR එක මේ SSR එක solid state relay එක කෙලින්ම heater එකට connect කරලා තියෙනවා. ඒතකොට solid state relay එකේ input එක වෙන්නේ PLC එකේ digital output එකක්. මෙන්න මෙතෙන්දි මම ස්පෙෂලි කියන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් SSR එකක් switch කරනකොට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ relay outputs නෙමෙයි. මේකට අපට අවශ්‍ය වෙනවා high speed switching output එකක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා modulated output එකක්. එතකොට modulated output එකක් ගන්න බෑ relay එකකින්. ඒක නිසා SSR එකක් drive කරනවා නම් අපිට මේ modulation එක වෙනස් කරන්න එහෙම නැත්නම් pulse එකේ width එක වෙනස් කරන්න එහෙම නැත්නම් switching speed එක වෙනස් කරන්න අපට අවශ්‍ය වෙනවා මෙතෙන්ට solid state output එකක්. එහෙම නැත්නම් අපි කතා කරන semiconductor out එකක්. එහෙමත් නැත්නම් කියනවා නම් transistor out එකක්. මම දැන් එහෙම පෙන්නලා තිබ්බට practically මේක පාවිච්චි කරනවා නම් අපට අනිවාර්යයෙන්ම transistor out එකක් ඕන වෙනවා. එතකොට මේක තමයි setup එක. මම අද කරන්න හදන්නේ මෙන්න මේ setup එක manage කරන්න පුංචි PID loop එකක් දාන්න හදන්නේ. දාලා බලන්න හදන්නේ මෙන්න මේ
arrangement එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට මගේ ළඟ මෙතන තියෙනවා මේ arrangement එකට සම්බන්ධ ගොඩාක් දේවල්. හැබැයි මේ කියන හැම දෙයක්ම මේ විදිහටම නැහැ. උදාහරණයක් විදිහට මගේ ළඟ SSR එකක් නැහැ. මගේ ළඟ heater එකක් නැහැ. හැබැයි මට මේ මෙන්න මේ සංසිද්ධිය බලා ගන්න පුළුවන් වෙන attachment එකක් තියෙනවා. ඊට අමතරව මගේ PLC එකට මම PT100 sensor එකක් නැත්නම් PT100 එකක් කනෙක්ට් කරලා තියෙනවා. මේක analog input එක එනවා. එතකොට මට ඒ analog input එක මෙතනින් monitor කරන්න පුළුවන්. එහෙමනම් බොහොම පැහැදිලි. මේ තමයි අපි පාවිච්චි කරන හදන PLC එක. PLC එකේ attachments එහෙම නැත්නම් arrangement එක තමයි මේ තියෙන්නේ. දැන් අපි කරන්න හදන්නේ මේ arrangement එක තියෙනවා කියලා assume කරගෙන. අතන මෙතන තියෙන මේ වගේ arrangement එකක්. මේ arrangement එක තියෙනවා කියලා assume කරගෙන මම හදන්නේ program එකේ කොහොමද approach එක කියලා බලන්න. එහෙමනම් අපි වෙනද පාවිච්චි කරන software එකම එහෙම නැත්නම් අපි පාවිච්චි කරන Zoom machine basic software එකම පාවිච්චි කරන්නේ. මම අර පාවිච්චි කරපු environment එකමයි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මම අද මෙන්න මේ control එකට additional input දෙකක් කනෙක්ට් කරගෙන තියෙනවා. එතකොට මගේ පළවෙනි මෙන්න මේ කාඩ් එක මෙන්න මේ පෙන්වලා තියෙන කාඩ් එක ඇත්තටම analog input තියෙන කාඩ් එකක්. එතකොට ඔයාලට පේනවද දන්නේ නැහැ මෙන්න මෙතන තියෙනවා expansion module with 4 analog inputs. මේ analog input 4 මෙතන මේ කාඩ් එකේ analog input 4ක් තියෙනවා, channel 4ක් තියෙනවා. ඒ channel 4 configure කරන්න පුළුවන් මෙන්න මේ කතා කරන ඕනම interfacing එකකට 0 to 10 volt වෙන්න පුළුවන්, 4 to 20, 0 to 20, 3 via PT100, 3 via PT1000. මෙන්න මේ කතා කරන level එකේ input එකක් දෙන්න පුළුවන්. ඒකත් එක්කම පෙන්වලා තියෙනවා 12 bits කියලා. මම analog input කතා කරන දවසේ කතා කරා. මොකක්ද මේ 12 bits කියලා කියන්නේ. එහෙනම් මෙතන channel 4ක් තියෙනවා. මේ channel 4 තියෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි analog input interface කරන්න. මම එකකින් config කරනවා දෙක channel එකක්. අපි කතා කරන PT100 එකට. මොකද මගේ ළඟ තියෙනවා මෙතන PT100 sensor එකක්. ඊට පස්සේ මගේ ඊළඟ module එක transistor output expansion card එකක්. මම ඔයාලට කිව්වා එකට හේතුව. එතකොට මගේ කතා කරන heater එකේ නැත්නම් SSR එක drive කරන්න බෑ relay output එකට. ඒක නිසා මම high speed switch කරන්න පුළුවන් relay transistor output එකක්. එහෙම නැත්නම් අපි කතා කරන solid state type එකේ output එකක් තියෙන card එකක් additionally plug කරගෙන තියෙන හේතුව මගේ base unit එකේ නැති නිසා. සමහර වෙලාවට ඔයාලට මේ base unit එකේ මේක තෝරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර මම අද මේ කතා කරන setup එකටම connect කරගෙන තියෙනවා digital output module එකක් transistor expansion module with 8 outputs 0.5 ampere source transistors one common line. එතකොට මේ transistor out එක use කරන්න හේතුවත් මොහොම පැහැදිලි ඇති වලට එකක්. මගේ ළඟ තියෙනවා I0, I1, I2 නැත්නම් expansion දෙකක්. right මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මගේ analog input card එකට ගියොත් මගේ analog input card එක මම config කරන්න හදන්නේ. මේ තියෙන config කරගෙන IW1.0 මේ analog output type එක මේ temperature වලට මම set කරගෙන තියෙන voltage current වලට යන්න පුළුවන්. මම temperature set කරා. set කරලා PT100 එකක් select කරේ. මේ තියෙන sensors ගොඩක් තියෙනවා. මගේ ළඟ තියෙන PT100 එකක්. ඊට පස්සේ scope එක එහෙම නැත්නම් අපි කතා කරන scale එක තමයි මේ තියෙන්නේ. මම scale එක ගිහිල්ලා scale එක හැදුවා. scale එක ගියපුවම ඔයාලට උනම් customize scale වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් resistance එක මන්නේ කෙලින්ම මේ probe එකේ resistance එක scale කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් temperature value එක Celsius වලින් හෝ Fahrenheit වලින් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි විශේෂම දේ. මෙන්න මේ කතා කරන analog input card එකේ අපිට අවශ්‍ය නම් internal scaling එකක් කරන්න පුළුවන්. අර leap එක normal input එකක් විදිහට අරගෙන මේක calibrate කරලා එහෙම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලින්ම resistance එක temperature in Fahrenheit or temperature in centigrade නැත්නම් Celsius දෙකෙන් එකක් select කරන්න පුළුවන්. අපි හැමෝටම feel වෙන Celsius කියන එක මම select කරා. එතකොට මෙයා පෙන්නනවා minimum and maximum value. මේ දෙක හදන්න යන්න එපා. මොකද මේ දෙක තමයි අපි කතා කරන PT100 එකේ original scale එක. මේක වෙනස් කරොත් සමහර වෙලාවට අපිට අපි කතා කරන අපි ගන්න measurement එකේ වෙනස්කමක් එන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් standard එකක් විදිහට ගත්තොත් standard PT100 sensor එකක් -2002 +6000 scale එකේ මනින්න පුළුවන් measure කරන්න පුළුවන් sensor එකක්. එතකොට unit එක පෙන්නන්නේ 0.1 centigrade. ඒ කියන්නේ උදාහරණයක් තමයි හැමතිස්සෙම 0.1 centigrade වලින් තමයි පෙන්නන්නේ කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ කතා කරන temperature sensor එකේ value එක 200 කියලා පෙන්නුවොත් ඇත්තටම මෙතන පෙන්නන්නේ 200 නෙමෙයි 20.0 කියන එක තමයි මේ mean කරලා තියෙන්නේ. කියන්නේ දශමයකින් වැඩි කරලා ගන්න මේක multiplication factor එකක්. right එහෙනම් මට මෙච්චරයි configuration තියෙන්නේ. අනිත් තුන මට configure කරන්න ඕනේ නැහැ. මම මේ වැඩේ ඉවර කරලා එනවා program එකට. එහෙනම් basic configuration එක ඉවරයි. ඊට පස්සේ මම programming වලට ආවා. programming වලට ආවම ඔයාලට පේනවා ඉතින් මම මේ program එකේ පොඩි කෑල්ලක් ලියාගෙන තියෙන ඉස්සෙල්ලා. ඒ ලියලා තියෙන්නේ වෙන දෙයකට නෙමෙයි.
මට මෙන්න මේ කතා කරන ප්‍රෝග්‍රෑම් එකේ මම කතා කරන PLC setup එකේදී මම කරගෙන තියෙන්නේ IW1.0 IW1.0 තමයි මගේ temperature sensor එක. මේ temperature sensor එකේ signal එක මම කියන මේ value එක ගන්නලා MW0 වලට ස්ටෝර් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ MW0 වල තියෙන value එක ඒක integer value එකක් මම ඒක convert කරනවා real value එකකට. real value එකකට convert කරලා ඒක MF100 වල save කරා. ඊට පස්සේ ඒ MF100 කියන 100 කියන value එක 10න් බෙදුවා 10න් බෙදලා MF102 වලට ස්ටෝර් කරා. එතකොට බොහොම පැහැදිලිව MF102 කියලා කියන්නේ අපි කතා කරන temperature sensor එකේ value එක in Celsius පෙන්වන variable එක එහෙම නැත්නම් register එක. එහෙනම් බොහොම පොඩි වැඩක් මම කරගෙන තිබ්බේ. මේකට මේ අපි කතා කරන process to කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. මම කරේ analog input එක අරගෙන මේ analog input එකේ scale කරලා මගේ memory location එකේ මම දන්න තැනක save කරන් ඉන්නේ. right එහෙනම් අපි initial part එක විදිහට මේ program එක connect කරලා බලමු. එතකොට මගේ PLC එකත් එක්ක මම connect කරනවා. මේක තමයි මගේ PLC එක. මම login වුණා. right ඊට පස්සේ මම right PLC කරන් mode එකේ තියෙන්නේ මම ආව program වලට PLC කරන් mode එකේ තිබ්බේ මෙච්චර වෙලාවක් මම programming වලට ආවා programming වලට ඇවිල්ලා මම මෙතෙන්ට animation table එකක් add කරනවා animation table එකක් add කරලා මේ animation table එකට මම add කරගන්නවා එක variable එකක් ඒක තමයි MF102 ඒතර ඔයාලා දන්නවා MF102 කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි add right මේ අන්තිමට එකතු වුණා MF102 මට පුළුවන් නම් මම මේ ටික මකලා දාන්නම් අපට අවශ්‍ය වෙන එකක් නැහැ හේතුව අපි yes මම මේ ටික ඔක්කොම delete කරලා දාන්න මේ කලින් ඉඳලා තිබිච්ච animation table එක මම මේ ටික delete කරලා දාලා මම තියාගත්තා MF102 වලට පේනවා ඉතින් MF102 වල value එක දැනට 27 centigrade මම හිතන්නේ එහෙම වෙන්න පුළුවන් මම මේකට පුංචි heat එකක් දෙන්නම් heat එකක් දෙනවා කියලා කියන්නේ මගේ body temperature එක මම මේක ඇල්ලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ temperature එක vary වෙනවා 27.8 9 28 30 increase වෙනවා ඒකත් එක්කම මම ආපහු සැරයක් මේක decrease කරොත් මම මේ කරන්නේ පොඩි අයිස් භාජනයක් තියෙනවා මේ වෙන දෙයක් නෙවෙයි අයිස් භාජනයක් ගත්තෙත් මේ මේකට පෙන්වන්නමයි පෙරදී මයිනස් යනවා කියන්නේ මෙයා very good ඒ කියන්නේ ටෙම්පරේචර් කාඩ් වැඩි වෙනවා ඒකට මම පොඩි වැඩක් කරගෙන තිබ්බේ මම කරේ මෙතන ටෙම්පරේචර් එක වෙනස් කරලා මේ මෙෂර්මන්ට් එක එනවද කියලා බලන්න තමයි මේ වැඩේ කරගෙන තිබ්බේ නම් බොහොම සරලයි අපි කතා කරන ටෙම්පරේචර් සෙන්සර් එකේ වැලියු එක පෙන්වනවා තව චුටි වෙලාවකින් මෙයා රෙස්පොන්ඩ් කරයි එන්වයරන්මන්ට් එකේ මේ තියෙන එන්වයරන්මන්ට් එකේ අපි කතා කරන ambient temperature එක. ඒකට ඔයාලට පේනවා temperature එක වෙනස් වෙනවා. right. එහෙනම් මේක තමයි කතන්දරේ. මේක තමයි අපි පෙන්නපු අපේ basic setup එක. මේක තමයි apparatus එක. අපි දැන් මේක අරගෙන ගිහිල්ලා පුංචි වෙනසක් කරමු. දැන් එහෙනම් අපි වෙනද වගේම අපි කතා කරපු topic එකට ආවොත් මම log out වුණා. මම control එකකින් අයින් වුණා. මම අද කතා කරන්න හදන්නේ PID loop එකක් කොහොමද PID loop එකක් එහෙම නැත්නම් අපි කතා කරන process loop එකක් මෙන්න මේ system එකට add කරන්නේ right එහෙනම් බොහොම සරලව මම ගිසතෙත් පෙන්නවා මේක හරි සරල වැඩක් ඇත්තටම PID loop එකක් add කරන එක එකම ප්‍රශ්නේ තියෙන්නේ මේක tune කරගන්න එක තමයි right එහෙමනම් මම in කරා අලුතින් run එකක් මේ run එකට මම add කරා මගේ ළඟ තියෙන operation block එකක් මේක clear ඇති අපි ගිසතෙත් කතා කරා ඊට පස්සේ මේ operation block එක අපි PID එකක් කරනවා PID එකක් කරන්න මුකුත් නැහැ මේක ක්ලික් කරපුවම අපට පුළුවන් මේ control එකේ function එක මොකද්ද සෝරගන්න ඊට පස්සේ මේකේ තියෙන all type අපි ගියා PID වලට right click කරා PID insert function ඒතර PID කියලා අපුවම අපිට කියනවා PID එක මේ PID එකට දෙන number එකක් මම දුන්නා PID 0 right හැබැයි PID 0 ලියපු ගමන් ඔයාලට පේනවා PID 0 enter කරපු ගමන් මෙතන error එකක් ඇවිත් තියෙනවා. මේ error එක වෙන මොකුත් නෙමෙයි. ඔයාලා මෙතනට ගියොත් පෙන්නයි එහෙම නැත්නම් වෙන තැනක පෙන්නයි PID 0
correspond to function block which is not configured. මේ correspond කරන එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන PID 0 එක config කරලා නැහැ. එහෙනම් දැන් අපිට ඊළඟ වැඩේ තියෙන්නේ PID එක config කරන්න. එහෙනම් බොහොම සරලව PID loop එකක් add කරගන්න පුළුවන්, process loop එකක් add කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක config කරන්න ගියොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන මේ tool bar එකේ PID loop තියෙනවා. PID කියලා කියපු ගමන් ඔයාලට පේනවා කොච්චර PID loops ප්‍රමාණයක් මේ කතා කරන PLC එකේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ කතා කරන TM221 කියන PLC එකේ තියෙනවා PID loops 14ක්. 13. ඒ කියන්නේ PID loop 14ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මම ගන්නේ PID 0 මේ තියෙන PID 0 මේකට ගියා configuration වලට ගිහිල්ලා මම දැන් හදන්නේ PID loop එක එහෙම නැත්නම් PID control එක tune up කරන්න. මේක tune කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ දැන්. right. එහෙමනම් මම program එක configuration එකට ගියා PID loop එකේ ඊට පස්සේ type කියලා අහනවා මම කියන්නේ මේක තියෙන not configured මම ගියා මෙතෙන්ට ගිහිල්ලා ගියා PID මේකේ තව දේවල් තියෙනවා අපි ටික පස්සේ බලමු දැනට ගියා බොහොම basic PID loop එකකට PID කියලා select කරා PID select කරපු ගමන් ඔයාලට පේනවා ඇති පුංචි diagram එකක් පෙන්වනවා මේ diagram එක මම ඉස්සෙල්ලා පෙන්නුවා මේක තමයි මගේ PID control එක. එතකොට මට වැදගත් දේවල් තමයි මෙතන තියෙන්නේ. කියන්නේ guidance එකක් දෙනවා PID loop එකක් tune up කරනවා නම් set up කරනවා නම් මොනවද ඔයාලට අවශ්‍යම දේවල් අත්‍යවශ්‍ය දේවල්. එහෙනම් අපිට අවශ්‍ය දේවල් කීපයක් තියෙන එකක් තමයි set point එක, measurement එක, PID control එකේ parameters ටික, output එක. මෙන්න මේ ටික හරිම important අපේ වැඩේ කරගෙන යන්න. එහෙමනම් මේ තියෙන්නේ මගේ PID loop එකේ important points. එහෙනම් අපි එකින් එක වැඩේ කරගෙන යන්න. අපි බලමු measurement එක. මෙන්න click කරා measurement එකට. click කරපු ගමන් measurement එක මොකද්ද? අපි කොහෙන්ද මේ temperature එක මනින්නේ? ඔයාලා දැක්කා මම basically මගේ PLC එකේ program එකක් ලියලා තිනවා ලියලා මම variable එකක් create කරගත්තා. කවුද? MF102. MF102 තමයි දැනට මගේ input එක. එහෙම නැත්නම් measurement එක, feedback එක. එහෙමනම් මම ලියුවා මෙතෙන්ට %MF102. මේක තමයි මගේ measurement එක. right? ඉන්නේ නැති වෙයිද? නැති වෙන්න බෑ ගන්න දෙන්න ඕන. ඊට පස්සේ මේක තමයි මගේ input එක. right. input එකේ error එකක් තියෙනවා ඇත්තට මම නිකමට බලන්නම්. MW මේක MF එක ගන්න ඕන සාමාන්‍යයෙන් මම නිකන් MW ඔය issue එකක් තියෙනවා අපි බලමු මේකට හේතුව මොකක්ද කියලා මම කොකටත් measurement එකට දාන්න මුකුත් නෙමෙයි මම measurement එකට in කරන්න බලමුකෝ අපි මට ඒක error එක හොයා ගන්න ඕනේ ඒ error එක හොයා ගන්නකම් මම input එක විදිහට add කරනවා %IW 1.0 මේක තමයි මගේ analog input එක මම analog input එක direct in කරා මගේ measurement එක විදිහට මොකද අර calculate කරපු value එකක් ඒක වෙනකොට මම මෙන්න මේ input එක direct in කරා. එතකොට මට පොඩි ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව තමයි අර measurement එක එන්නේ 10න් බෙදලා නෙමෙයි. ඒක නිසා අපි ඒක පොඩි වෙලාවකට අමතක කරලා දාලා මම ගත්තා මෙයා %IW 1.0 right. ඊට පස්සේ මගේ basically input එකේ තියෙන්නේ මෙච්චරයි. මට input එක විදිහට දෙන්න තියෙන්නේ මෙච්චරයි. ඊට පස්සේ මම ගියා PID control එකට. PID control එකට ගියපුවම අහනවා ඔයාගේ set point එක මොකක්ද කියලා. ඒ කියන්නේ PID set point එක. දැන් උදාහරණයක් තමයි bin එකේ temperature එක මට තියාගන්න ඕන නම් centigrade අංශක 50ක. ඒක තමයි set point එක. centigrade අංශක 60ක. ඒක තමයි set point එක. ඒක නිසා මේ set point එක කියන එකට ඕනනම් ඔයාලට value එකක් මෙතන ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මම කරන්නේ මෙතෙන්ට ලියනවා MW උදාහරණයක් 0. MW 0. ඒක මම use කරලා තිබ්බද මෙතන? මම ඉතල use කරලා තිබ්බා. මම ලියන්න මෙතන MW10. මේක තමයි set point එක. MW10 කියමුකෝ. MW10 තමයි මගේ set point එක. එතකොට set point එක තියෙන්නේ මගේ කතා කරන memory registers ඇතුලේ. එහෙම නැත්නම් variables ඇතුලේ. අපි දැන් කොහොමද තියමු? මේක තමයි MW10. ඊට පස්සේ මේකේ තියෙනවා correct type කියලා තියෙනවා. නිකන් click කරලා බැලුවොත් පේනවා PID and PI. ඒ කියන්නේ derivative D එක පාවිච්චි කරනවද D එක නැද්ද? මම ඊටත් පෙන්නුවා PID control එකක් වුණාම proportional controller වෙන්න පුළුවන් සමහරක් වෙලාවට proportional and integral controller වෙන්න පුළුවන්. තව සමහරක් තැන් තියෙනවා PID. ඒක ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ PID එකක් right කියලා.
ඊට පස්සේ මේ තියෙන PID parameters තුන proportional integral and derivative gains තුන. මේ තුනටත් මට පුළුවන් අවශ්‍ය නම් set points හදන්න. හැබැයි මම ගිය සතියේත් පෙන්නුවා මේ තුනට set point හදන්න අපිට එහෙම මෙතන වාඩි වෙලා ඉඳගෙන බෑ. process එක ගැන study කරන්න ඕන. process එක ගැන calculation කරන්න ඕන. එහෙම නැත්නම් process එක ගැන study කරන්න ඕන. ඒක නිසා මම දැනට කරන්නේ මෙන්න මේ තුනටත් percentage MW20 percentage MW21 percentage MW22 මම කරේ වෙන මොකුත් නෙවෙයි පැරාමීටර් තුනක් මේ පැරාමීටර් තුනට වේරියබල් තුනක් සෙට් කරා. එහෙනම් මට දැන් ඉම්පෝටන්ට් පොයින්ට් එකක් තියෙනවා MW10 එක මේක තමයි සෙට් පොයින්ට් එක. මෙතන මේක තමයි PID පැරාමීටර්ස් තුන. ඊට පස්සේ මම ආවා මගේ ටයිමින් ස්කේල් එක මෙතන සෑම්පලින් ස්කේල් එක මම මේකේ මිලිසෙකන්ඩ්ස් වලින් තියෙන්නේ මට තියන්න පුළුවන් මිනිමම් වැලියු එක 10 මිලිසෙකන්ඩ් මම 10 මිලිසෙකන්ඩ් සෑම්පලින් ටයිම් එකක් තිබ්බා. තියෙන ඉතරලා තාමත් වැඩි ඉවර නැහැ. තව එක error එකක් තියෙන එක තමයි අවුට්පුට් එක. එතන අවුට්පුට් එක ප්‍රෝග්‍රෑම් කරන්න හදන්නේ. ඒතර අවුට්පුට් එක ප්‍රෝග්‍රෑම් කරන්න මෙන්න මෙතන තියෙන ඇක්ෂන් කියලා එකක්. ඇක්ෂන් කියලා එකක් තියෙනවා. මේක තියෙන්නේ දැනට රිවර්ස් කියන එක දාලා මම මේක ඩිරෙක්ට් කියලා දාන්න. අපි ඉස්සෙල්ලා බලමු ඩිරෙක්ට් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඕන රිවර්ස් කරලා හදමු. ඩිරෙක්ට් කියලා පෙන්නුවා. ඊට පස්සේ ලිමිට්ස් මේ ලිමිට්ස් කියලා කියන්නේ අවුට්පුට් එකේ ලිමිට්ස් මැක්සිමම් මිනිමම් ලිමිට් තියෙනවා නම් ඒවා ඇසයින් කරන්න පුළුවන්. ඒක මෙතන තරම් නෙමෙයි ඉන්පුට් එකේ පවා තිබ්බා. ඉන්පුට් එකේ ලිමිට්ස් තියෙනවා නම් ඉන්පුට් ඕතරයිස් කරන ටයිම් එක ඕනනම් හදන්න පුළුවන්. මේවා පස්සේ ටික ටික බලන්න. දැනට අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මම මේකත් අමතක කරලා දැම්මා. මැනුවල් මෝඩ් කියන එකත් මම අතහැරලා දැම්මා. ඊට පස්සේ තියෙනවා මගේ ඇනලොග් අවුට්පුට් එක. ඇනලොග් අවුට්පුට් එක කියලා මීන් කරන්නේ අපි අර කතා කරන කැල්කියුලේට් කරපු ප්‍රොසෙස් වැලියු එක එළියට ගන්න තැන. එතකොට මම අද පෙන්නුවා මට අද ඇත්තටම මේ process out එක analog output එකකින් නෙමෙයි එළියට ගන්න. මම එළියට ගන්න digital output එකකින්. එහෙම නැත්නම් transistor out එකකින්. ඒ කියන්නේ මම ඇත්තටම ගන්නේ pulse width modulation. මම ගන්නේ pulse width modulation. ඒතර pulse width modulation වල minimum time එක 0.1 second තිබ්බා. ඊට පස්සේ output එක විදිහට මම අර පාවිච්චි කරන digital output එකක්. එහෙම නැත්නම් අපි කතා කරන transistor output එක ගත්ත මම ලියුවා මේකට Q2.0. මේක තමයි මගේ මොඩියුල් එක. හැබැයි මට මේ ඇනලොග් අවුට්පුට් එකේ වැලියු එකක් දෙන්න ඕනේ. මේක ඇනලොග් අවුට් එක කියලා කිව්වට මම මේකේ රියල් අවුට් එක ගන්න නැතුව මම කරන්නම් මම මේකට දෙන්නම් වේරියබල් එකක් percentage MW30. එතකොට මට හැමතිස්සෙම මේක ඇනලොග් අවුට් එකේ වැලියු එක මේ රෙජිස්ටරෙන් බලා ගන්න පුළුවන්. එහෙමනම් දැන් බොහොම සරල වැඩක් කරලා තියෙන්නේ ඇනලොග් අවුට් එක ඇනලොග් අවුට් එකක් විදිහට නෙමෙයි මේක රෙජිස්ටර් එකක සේව් කරලා එතකොට බලන්න පුළුවන් මේ රෙජිස්ටරේ වැලියු එක වෙනස් වෙනවා. ඒත් එක්කම මේ අවුට්පුට් එක PWM අවුට්පුට් එකක් විදිහට ගත්තා. ඒ කියන්නේ දැන් මගේ process out එක ගන්න මම digital output එකකින්. ඒක transistor out එකක්. එහෙම නැත්නම් pulse width modulation output එකක්. ඒතර pulse width modulation out එකේ තමයි අපි මේ output එක අරගෙන අපි කතා කරන solid state relay එකක් කරහා ගිහිල්ලා output එක එහෙම නැත්නම් අපේ heater එක switch කරන්නේ modulate කරන්නේ. එහෙනම් මට කිසිම එකක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය පැරාමීටර් ඔක්කොම දීලා ඉවරයි. මම මේක ඇප්ලයි කරා. එහෙනම් මතක තියාගන්න මෙන්න මෙතන direct කියලා එකක් තිබ්බා. output එක direct දීලා තියෙන්නේ මම මේක ඇප්ලයි කරා. බලමු මොකද්ද වෙන්නේ කියන එක. මේක ඇප්ලයි කරලා බලමු. right. මෙන්න තිබිච්ච error එක ගියා. ඒ කියන්නේ PID loop එක tune up වුණා. එහෙනම් බොහොම සරලයි වැඩේ. PID loop එක tune up වුණා. දැන් අපි ready වැඩේ කරගෙන යන්න. එහෙනම් අපි මේ program එක transfer කරමු PLC එකට. right ගියා. මම මෙතන login වුණා. right PC to controller okay program එක override කරනවා right ඊට පස්සේ මම program එක run mode එකට දාගන්නවා right then මගේ සිස්ටම් එකේ PID loop එක run වෙනවා right එහෙනම් මේක online තියෙද්දිම අරගෙන ආව programming වලට අරගෙන ඇවිල්ලා animation table එකක් තිබ්බා මම අර animation table එකේ ඔයා දැක්ක MF102 කියලා කියන්නේ 26.7 හැබැයි මට පුංචි ගැටලුවක් ආවා ඒක තමයි මේක input එක විදිහට ගත්තේ නෑ මගේ input එක විදිහට ගත්තේ කවුද IW 1.0 මේ තියෙන IW 1.0 මෙදින IW 1.0 මම යාව
ඇඩ් කරගත්ත මෙතන මට ඒක මොනිටර් කරන්න පුළුවන්. ඒතර IW 1.0 වල වැලියු එක 267. අපි දැනට පොඩි වෙලාවකට දශම ස්ථානය අමතක කළා. හිතමු මේ 268 කියලා කියන්නේ 26.807 කියලා හිතලා වැඩේ කරගෙන යන්න. ඊට අමතරව මට තිබ්බා මගේ set point එක තියන්න තිබ්බා memory word එකක්. මේක ඇවිල්ලා MW10 මට මතක හැටියට right මේ තියෙන මගේ set point එක. ඊට අමතරව මගේ ළඟ තිබ්බා MW20 තමයි මගේ proportional gain එක මම set කරපු තැන. ඊට පස්සේ 21 මේක තමයි integral gain එක නැත්නම් integral value එක. 22 කියලා කියන්නේ අපි කතා කරන d නැත්නම් derivative. ඒත් එක්කම ඔයාලට මතක ඇති අපි MW30 කියලා set කර එකක්. ඒ MW30 එක වෙන මුකුත් නෙමෙයි මේ කතා කරන analog out එක. අපි දැනට analog output එකක් විදිහට analog out එක අරගෙන නැති වුණත් මේ තියෙන්නේ ඇත්තටම අර pulse width modulation වලට support කරන value එක. එහෙම නැත්නම් මෙන්න මේකට related output එකක් තමයි අරගෙන යන්නේ. එහෙනම් මෙන්න parameter ටික PID parameter ටික ඔක්කොම මම ගත්ත animation table එකට. ඒතර මට දැන් මේක දිහා බලාගෙන උනන් ටියුන් අප් එක කරන්න පුළුවන්. එතකොට ඔයාලා real scenario එකකදී real time system එකකදී මේ වගේ පොඩි trial and error එකක් කරන්න පුළුවන්. එතකොට බලා ගන්න පුළුවන් අපිට මේ කතා කරන parameters වෙනස් වෙන්නේ කොහොමද කියන එක. හරි. එහෙමනම් අපි උදාහරණයක් විදිහට හිතමු අපි කතා කරන temperature එක අපිට ඕන centigrade 30ක තියාගන්න. මම මේ පොඩි value එකක් පෙන්නලා බලන්න හදන්නේ. එතකොට දැනට actual value එක actual set point එක තියෙන 26.7. ඊට පස්සේ මම set point එක හදනවා centigrade අංශක 30කට. ඒ කියන්නේ 30ක් කියලා කියන්නේ 300ක්. right? මම 300කට set point එක තිබ්බා. ඔයාලා පොඩ්ඩක් කරලා බලාගෙන ඉන්න මෙන්න මේ value එක වෙනස් වෙන ගණි. ඒක වෙනස් වෙන විදියක් නෑ හැබැයි හේතුව අපි මේ proportional integral gain වලට values දාලා නැහැ. ඒක නිසා මම මේකට සාධාරණ value එකක් දානවා. මම මුකුත් දන්නේ නැති නිසා මේ තුනටම මම එක එක දානවා. මට ඇත්තටම එක එක දාන එකේ තේරුම මට බලන්න ඕන මේක මේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක. මේක respond එක කොහොමද කියලා බලන්න ඕන. ඒක නිසා මම මේ values තුනටම එක එක දානවා. අපි වෙනස් කරලා බලමු. ඔයාලට පේනවද මේකේ value එක increase වෙනවා. increase නේ decrease වෙනවා. පේනවද? 49,4964යි ටික මේ වැලියු එක ඩික්‍රීස් වෙනවා. එතකොට සෙන්ටිග්‍රේඩ් ගණන් එක තමයි රෙස්පොන්ඩ් කරන ටෙම්පරේචර් එක. මේ තියෙන රෙස්පොන්ඩ් කරන ටෙම්පරේචර් එක. මම හිමිහිට මේ ප්‍රොබ් එක අතින් අල්ලන්නම්. එතකොට ඔයාලට පේන්නේ මේ 26.7 කියන එක චුට්ටි වැඩි වෙයි. බලන්න එතකොට MW30 වල වැලියු එක මොකද වෙන්නේ කියලා. පේනවද? ටෙම්පරේචර් එක වැඩි වෙනකොට මේ අපි කතා කරන ඔයාලට පේනවා ඇති 4873යි 71යි 70යි මේ මොකද්ද මේ අයියා එක. එතකොට ඔයාලට පේනවා ඇති අර සිස්ටම් එකේ ටෙම්පරේචර් එක. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 30කට යන්න ඕන. 30කට යනකොට 29.4යි. එතකොට 4857යි. ඔයාලට පේනවා ඇනලොග් අවුට් වැලියු එක ටික මොකද කරගෙන යන්නේ? ටෙම්පරේචර් එක වැඩි වෙනකොට මේ ඇනලොග් වැලියු එක මොකද කරන්නේ? අඩු කරගෙන යනවා. පේනවද? අඩු කරගෙන යනවා. දැන් දැන් වැඩි අපි කතා කරන set point එකට වඩා increase වෙලා අපේ actual value එක. එතකොට මොකද වෙන්නේ? එතකොට පේනවා ඇති variable එක වැඩි කරගෙන යනවා. එතකොට දැන් මෙයාගේ idea එක තමයි temperature එක වැඩි වෙනවා. temperature එක වැඩි වෙනකොට මෙයා try කරනවා system එක try කරනවා මොකක් කරන්නද? output එක වැඩිපුර දෙන්න. output එක වැඩිපුර දෙන්න. temperature එක වැඩි වෙනකොට output එක වැඩිපුර දෙන්න ඕන. බලන්න මම temperature එක වැඩි කරගෙන යනවා. පේනවද? ටෙම්පරේචර් වැඩි කරගෙන 4890යි 91යි බලමු තාටියක් වැඩි වේද කියලා. දැන් වැඩි තියෙන්නේ මගේ අතේ තියෙන ටෙම්පරේචර් එකත් එක තමයි මේක රෙස්පොන්ඩ් කරන්නේ. 31.6යි 31.7යි වලට පේනදී වේරියබල් එක වෙනස් වෙනවා. මම ටක් ගාලා මේක අනිත් පැත්තට අරගෙන එන්න. අඩු පැත්තට අරගෙන එන්න. බලන්නකෝ දැන් මොකද වෙන්නේ කියලා. දැන් ටෙම්පරේචර් එක 300ට කිට්ටු වෙන්න හදනවා. පේනවද? ඒකත් එක්කම ඇනලොග් වැලියු එකත් අඩු කරනවා. දැන් ඉමේජින් කරන්න පුළුවන්ද මොකද්ද මෙතන වෙන්නේ කියලා? මෙතන වෙන්නේ මොකද්ද ඇත්තටම? ඒ කියන්නේ ඩිරෙක්ට් කන්ට්‍රෝල් කියලා පෙන්වන්නේ මෙන්න මේක. ඩිරෙක්ට් කන්ට්‍රෝල් කියලා පෙන්වන්නේ මෙන්න මේක. ඒතර මොකද උනේ? ටෙම්පරේචර් එක වැඩි වෙනකොට එයා අවුට්පුට් එක වැඩි කරා. ඒ කියන්නේ ෆීඩ්බැක් එක වැඩි වෙන්න ප්‍රොසෙස් ඉන්පුට් එකත් වැඩි කරා. ඩිරෙක්ට්. මම ඕක කොහොම තියෙද්දි කමිෂනින් මේක ඩිස්කනෙක්ට් කරලා ලොග් අවුට් වෙලා මම අර PID පැරාමීටර්ස් වල එක වැලියු එකක් තිබ්බා ඒක වෙනස් කරලා එන්නම් ආපහු. right program එකට ගියා. මේක තමයි මගේ PID
ලූප් එක මම ගියා කන්ෆිගරේෂන් වලට. කන්ෆිගරේෂන් වල ඔයාලට මතක ඇති PID වල තිබ්බා අවුට්පුට් එකේ තිබ්බා ඩිරෙක්ට්. මම මේක රිවර්ස් කරන්න. තේරුම් ගන්න මේ දෙකේ වෙනස මොකක්ද කියලා ඇප්ලයි කරා. රයිට්. ඊට පස්සේ මම ආපහු යනවා මගේ ප්‍රෝග්‍රෑම් එකට. ලොගින් වෙනවා. මට මේ ප්‍රෝග්‍රෑම් එක ආපහු ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නේ. මොකද මම පැරාමීටර් එකක් වෙනස් කරලා තියෙන්නේ. රයිට්. මම PC එකෙන් කන්ට්‍රෝල් එක ට්‍රාන්ස්ෆර් කරනවා ප්‍රෝග්‍රෑම් එක. එහෙනම් අපි එක පැරාමීටර් එකයි වෙනස් කරේ. එක පොයින්ට් එකයි වෙනස් කරේ. මට ආපහු සෙට් පොයින්ට් එක තියන්න බැයි. මොකද ඇනිමේෂන් ටේබල් එක 0 කරගනී ගොඩක් වෙලාවට. රයිට්. මම කන්ට්‍රෝල් එක රන් එකට දැම්මා. දාලා ආව ප්‍රෝග්‍රෑම් එකට. ප්‍රෝග්‍රෑම් එකේ ඇනිමේෂන් ටේබල් එක බලමු. ඇනිමේෂන් ටේබල් එක බැලුවොත් ඇනිමේෂන් ටේබල් එකේ සෙට් පොයින්ට්ස් වෙනස් වෙලා තියෙනවා. එතකොට මට මතක ඇති මම මෙතන තිබ්බේ සෙන්ට්‍රික දාංශක 30යි. ඒ කියන්නේ 300ක් තිබ්බා. එතකොට PID values වලට තිබ්බේ 1 1 සහ 1. right. sorry 1 sorry මෙතන තියෙනවා 300 ඊට පස්සේ P1 I1 and D1. right. දැන් බලමු. මෙන්න මගේ set point එක. මෙන්න මගේ actual එක 25.0. දැන් මොකද කරන්නේ? ඔයාලට පේනවද? මෙන්න මෙහෙම තියෙද්දි output එක මොකද කරන්නේ? output එක වැඩි කරයි යනවා. ඒ කියන්නේ වෙන්න ඕන මොකද්ද? temperature එක සෙන්ටිග්‍රේඩ් අංශක 30ට එන්න ඕන. actual temperature එක තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 25යි. එහෙමනම් මොකද වෙන්නේ? temperature එක increase කරන්න ඕන. එතකොට temperature එක increase කරන්න ඕන නිසා මෙයා ටික output එක වැඩි කරන් යනවා. මම එමෙහිට මේ actual temperature එකත් වැඩි කරනවා. මොකද කරන්නේ? මම ආපහු ඉස්සරහින් මෙතනට පොඩි heat එකක් දෙනවා. බලන්න දෙනකොට වෙන්නේ මොකද කියලා? input එකේ temperature එක 26යි 27යි වැඩි වෙනවා. වැඩි වෙනකොට මෙයා මොකද වෙන්නේ? මෙයා තාමත් වැඩි වේගන යනවා. වැඩි වේගන කියන දැන් වැඩි වෙන ප්‍රමාණය අඩු වෙලා rate of change of වෙනස් වෙලා බලන්න සෙන්ටිග්‍රේඩ් අංශක 30 වෙනකොට මෙයා output එක වැඩි කරන එක නැවැත්තුවා. පේනවද? 5013 තාම ඉන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ඇත්තටම process output එක ටික වැඩි වෙනවා කියලා කියන්නේ බලාගෙන ඉන්න තා පොඩි වෙලාවකින් මෙයා මේ analog out එක නැත්නම් process out එක අඩු කරගෙන යයි. පේනවද? අඩු කරගෙන යයි. right. මම ආපහු මේ probe එක cool කරොත් බලන්න පේනවද? මේ probe එක දැන් මම temperature එක අඩු කරගෙන යනවා. එතකොට actual temperature එක 28යි 27යි බහිනකොට මොකද වෙන්නේ? මෙයා try කරනවා system එකේ temperature එක up කරන්න. ඉතින් මේ balance එක තමයි important point එක. දැන් එකම දේ තියෙන්නේ මේ මම කතා කරන setup එකේ මට මේකට directly related output එකක් නැහැ temperature එක maintain කරගන්න. ඇත්තට මට මෙතන පොඩි heater එකක් connect කරලා මේ තිබ්බනම් හරි. මොකද ඇත්තට මට පොඩි වැරද්දක් වුණා එතන මේ මේකට හිටින් එලමන්ට් එකක් ගත්තා. හිටින් එලමන්ට් එක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මොකද කාලයකට පස්සේ තමයි මම හිටින් එලමන්ට් එක අතර ගත්තේ. ඒ නිසා නැත්තම් මේක හරියටම බලන්න තිබ්බා මේ ටෙම්පරේචර් එකේ මේන්ටේන් වෙනවද කියලා ස්විචින් කරලා. එතකොට බොහොම බේසිකලි බොහොම සිම්පලි ඔයාලට පේනවා ඉතින් මොකද උනේ කියන එක. එතකොට මම තා පොඩි වැඩක් කරනවා. මොකද මොකද කරන්නේ? මම මෙන්න මේ අවුට්පුට් එක ඇනලොග් අවුට් එක එහෙම නැත්නම් අපි කතා කරන process out එක අරගෙන trace එකට ක්ලික් එකක් දැම්මා දාලා මම මේක trace කරනවා. right. මම මේ ඇනලොග් අවුට් එක ට්‍රේස් කරනවා. ට්‍රේස් කරලා අර මෙච්චර වෙලා ඔයාලට පෙන්නපු දේවල් ටික බලන්න හදන්නේ මෙන්න මෙතන. රයිට් මම ස්ටාර්ට් කරා. මේකේ ස්කේල් එක මම ඔටෝමැටිකලි දීලා තියෙන්නේ MW30 එක තමයි කරන්නේ. රයිට් මෙන්න ස්ටාර්ට් වුණා. එතකොට බලමු. රයිට් මෙන්න ප්ලොට් එක ගත්තා. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ ඇනලොග් අවුට් එකක්. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේක මම හිතන්නේ හැම තප්පර දෙකකට සැරයක් මම උදේ අප්ඩේට් වෙන්නේ. අපි ඕනනම් හදමු ඔටෝ ස්කේල් රයිට්. කමක් නැහැ. කොහොම යන්න දෙමු. ඔයාලට පේනවද ටික මෙන්න මේ කතා කරන වැලියු එක මෙයා ට්‍රේස් කරගෙන යනවා. එතකොට මම දැන් කරන්නේ මේ ඇනලොග් අවුට් එක කියන එක තමයි ට්‍රේස් කරන්නේ ඇත්තටම. එතකොට දැනට මේ ඇනලොග් අවුට් එකේ වැලියු එක තියෙන්නේ ඇත්තටම 5700 ගණන් වල. මම දැන් හිමිහිට ප්‍රොබ් එක අල්ලලා ටෙම්පරේචර් වලට බලන්න පුළුවන්. දැනට තියෙන්නේ වැලියු එක 5800 ගණන් වල. ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. තාම මේ බොහොම පොඩි ගණන් වලින් වෙනස් වෙන්නේ. මම මේක ටෙම්පරේචර් එක පොඩ්ඩක් වැඩි කරන්නම් 26 දශම ගණනක් තියෙන්නේ. මම මේක
right. මම කරන්නේ ටෙම්පරේචර් එක චුට්ටක් වැඩි කරනවා බලමු අපි මොකද වෙන්නේ කියලා. එතකොට ටෙම්පරේචර් එක වැඩි වෙනකොට අර process out එක අඩු වෙන්න ඕනේ. බලමු කොහොමද අඩු වෙන්නේ කියලා. මේක ස්කේල් එක වෙනස් කරා නම් ඊට වඩා ලස්සනට බලා ගන්න තිබ්බ. හැබැයි ස්කේල් එක වෙනස් කරොත් වෙන්නේ ඔයාලට වෙන ප්‍රොබ්ලම් එකක් වෙනවා. මොකද මේ සම්පූර්ණ සීනරි එක බලන්න බෑ. ඔයාලට පේනවද දැන් අර කතා කරපු ඇනලොග් අවුට් එක මොකද එන්නේ? ටෙම්පරේචර් එක වැඩි වෙනවා. මගේ මේ අතේ තියෙන ටෙම්පරේචර් එක අප් වෙනවා. අප් වෙනකොට ටෙම්පරේචර් එක වැඩි වෙනවා. ටෙම්පරේචර් එක වැඩි වෙනවා කියලා කියන්නේ මෙයා මොකද කරන්නේ? ඇනලොග් අවුට් එක අඩු කරගෙන යනවා. පේනවනේ? බොහොම සිග්නල්. දැන් මේක අඩු වෙන විදිහක් තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේකේ ප්‍රොපෝෂනල් ඉන්ටිග්‍රල් ගේන් වෙනස් කරලා බලන්න මෙන්න මේ රෙස්පොන්ඩ් එක කොහොමද තියෙන්නේ කියලා මම එක සැරයක් කරලා බලන්න. මට පේනවා දැන් බොහොම ස්ලෝලි මේක අඩු වෙන යනවා පේනවා. රයිට්. මම ආපහු සැරයක් මේ ප්‍රොබ් එක ගන්න මේකේ ටෙම්පරේචර් එක චුට්ටක් අඩු කරන්න. ටෙම්පරේචර් එක අඩු කරපු ගමන් ඇනලොග් අවුට් එක වැඩි වෙන්න ඕන. වෙනදනේ ක්වික්ලි වැඩි වුණා. ක්වික්ලි වැඩි වෙන්න හේතුව මොකද්ද? ක්වික්ලි වැඩි වුණේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මගේ ටෙම්පරේචර් එක මම ක්වික්ලි වැස්සුවා පල්ලෙහාට. එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ මගේ ඇනලොග් අවුට්පුට් එකේ process එක. එතකොට අපි ගිය සතියේ බැලුවේ virtually values එකක් ලියලා PID එකකට බෙදලා. මේක තමයි actual අපේ process එක වෙනස් වෙන්නේ කොහොමද කියන එක පෙන්වලා තියෙන්නේ. ඒකට set point එකක් තියෙනවා. set point එක අපි 300 ගානක දැන් මෙතන එකම දේ තියෙන්නේ මේ set point එකයි මෙන්න මෙතන තියෙන value එකයි calibrate කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා වලට. මෙහෙම තිබ්බොත් ටික වෙලාවකින් පෙනේ මෙයා කොහොමද දැන් ස්කේල් ඩවුන් වෙලා තියෙන්නේ කොහොමද මේක තියෙන්නේ කියලා. එතකොට මම මේ වැඩේම කරනවා මෙන්න මෙතන දිවිච්ච ප්‍රොපෝෂනල් ගේන් එක වැඩි කරනවා. අපි හිතමු එකේනේ තිබ්බේ මම මේක 10ක් කරන්න. ටිකක් වැඩිපුර වැඩි එකක් දෙන්න. ප්‍රොපෝෂනල් ගේන් එක 10ක් දැම්මා. දාලා මම යනවා ආපහු සැරයක් මගේ ට්‍රේස් එකට. රයිට්. දැන් බලමු ටෙම්පරේචර් එක වැඩි කළා මම මගේ ප්‍රොබ් එකේ ටෙම්පරේචර් එක වැඩි කරනවා. තාම ඇනලොග් අවුට් එකේ ලොකු වෙනසක් වෙලා නැහැ. දැන් වලට පෙනේ මේකේ right. නැතිදී මම මේක ආපහු සැරයක් quickly temperature එක අඩු කරනවා. right. මේ තියෙන්නේ ප්‍රොපෝෂනල් ගේන් එක අර වගේ 10 ගුණයක් කරලා මේ වගේ වෙනස් කරලා බලන්න පුළුවන්. මම ඉන්ටිග්‍රේට් ගේන් එක ගත්තේ මම නැත්නම් ඩෙරිවේටිව් වෙනස් කරලා බලමු. අපි ඩෙරිවේටිව් ගේන් එක හදමු 5කට තියලා දැන් බලමු අපේ මේක. දැන් මම මේ කියන්නේ රියල් ටයිම් ප්‍රොසෙස් එකකදී බලමු දැනට කොහොමද මෙයා රෙස්පොන්ඩ් කරන්නේ කියලා. right. මම ටෙම්පරේචර් එක අප වැඩි කරනවා. දැන් D වැඩි කරපුවම මම ඉස්සර වගේ ලොකු වේරියේෂන්ස් වෙන්නේ නැහැ පේනවද නේ? බොහොම try කරනවා අර කියන level එකක තියාගන්න. D එකේ තිබිච්ච නිසා ඉස්සෙල්ලා සෑහෙන quickly කියන්නේ සමහරක් වෙලාවට set point එකට එහා ගියා. සමහරක් set point එකට ගොඩක් පල්ලෙහාට ආවා. ලොකු වේරියේෂන් එකක් තිබ්බා. දැන් මේ වගේ වේරියේෂන් එකක් නෙමෙයි තියෙන්නේ. පේනවා එකම දේ මම කරලා තියෙන්නේ.
right ටික ඇනලොග් අවුට් එකේ වැලියු එක අඩු කරනවා කියලා කියන්නේ අයිඩියා එක සිස්ටම් එකේ ටෙම්පරේචර් එක අඩු කරනවා කියන එක. ටෙම්පරේචර් එක අඩු කරනකොට ඇත්තටම තාමත් මගේ මේ ප්‍රොබ් එක මම අල්ලගෙන ඉන්න නිසා තාමත් මෙතන ටෙම්පරේචර් එක වැඩි වෙනවා. ඒක නිසා මෙයා මම ප්‍රොබ් එක ඇතෑරියා. මම කූල් ඩවුන් කරන්නේ ප්‍රොබ් එක ඇතෑරලා බලමු කොහොමද ස්ටේබල් වෙන්නේ කියලා. දැන් මම මේක පෙන්නුවේ මට මේකට කියන්න බෑ රයිට් කන්වේ බෙල්ට් එකක් නම් PID values මෙහෙම තියන්න. පම්ප් එකක් නම් PID values මෙහෙම තියන්න. එහෙම නැත්නම් temperature control system එකක් නම් PID values මෙහෙම තියන්න. මම කියන්න බෑ. මොකද process control engineer කෙනෙක් නම් ඉස්සෙල්ලා process එක තේරුම් ගන්න වෙනවා. process එකේ behavior එක තේරුම් ගන්න වෙනවා. එතකොට process එකේ behavior එක වෙනස් වෙනවා අපි කතා කරන process එකේ තියෙන properties එක්ක. එතකොට අපි සිස්ටම් එකක් ටියුන් අප් කරනකොට මෙන්න මේ ට්‍රයල් එක කරන්න වෙනවා. එතකොට අපි කතා කරන වේරියබල්ස් වෙනස් වෙන්නේ කොහොමද? සිස්ටම් එක රෙස්පොන්ඩ් කරන්නේ කොහොමද? මෙන්න මේක පොඩි වෙලාවක් ස්ටඩි කරන්න වෙයි. එතකොට මෙන්න මේක ස්ටඩි කරනකොට තමයි ඔයාලට හම් වෙන්නේ අපි කතා කරන process එකේ variation එක කොහොමද වෙන්නේ කියන එක. right. එහෙමනම් මම අපසරට ටෙම්පරේචර් පොඩ්ඩක් අඩු කරලා බලන්න බෑ ඔයාලට පෙන්නන්න. පේනවද? දැන් ඉස්සෙල්ලා ටෙම්පරේචර් වෙනස් වෙච්ච ඇන්ගල් එකට වඩා වෙනස් ඇන්ගල් එකක් තමයි දැන් තියෙන්නේ. අපසරට ටෙම්පරේචර් එක වෙනස් වෙන්නේ නැති යාට. බලමු මෙයා කොන්ස්ටන්ට් ලෙවල් එක මේන්ටේන් කරන්න try කරා. මෙන්න මේක තේරුම් ගන්න ඕන. එතකොට සිස්ටම් එකක මෙන්න මේ වේරියේෂන්ස් වෙනස් වෙන්නේ කොහොමද කියන එක බලාගෙන යන්න ඕන. එතකොට මම දැන් මේ පෙන්නපු මේ ප්ලොට් කියන එක ඇනලොග් ඕනම ඇනලොග් වැලියු එකක් ඇනලොග් වේරියේෂන් එකක් එහෙම නැත්නම් ඕනම රෙජිස්ටර් එකක් මේ වගේ ප්ලොට් කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක එක අවස්ථාවේ කොහොමද මේවා වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මේ data ටික ඕනනම් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. අපි දන්න අපේ Excel sheet එකකට එහෙම නැත්නම් දන්න ඕන format එකකට මේක export කරගන්න පුළුවන්. එතකොට මේ ගැන බොහොම පැහැදිලි තීරණයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවාද මෙයා try කරනවා ටිකක් stable කරගෙන ඉන්න. ඒතර පොඩි වෙනස්කම් වෙයි. එතකොට මට ඇත්තටම මෙතන පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මේක තමයි real time scenario එකක්. මේක තමයි real time real application එකක්. මේ වගේ PID control එකක් තමයි මේ තියාගෙන තියෙන්නේ. එතකොට මේ කතා කරන application එක හැටියට අපි කොහොමද මේ set points තියාගන්නේ? මේ set point වල සාධාරණ අසාධාරණ values මොනවද? හරි values මොනවද? එහෙම නැත්නම් කොහොමද මේ values වෙනස් වෙන්නේ? මේ හැම දෙයක්ම ඔයාලට බොහොම පැහැදිලිව set up කරන්න පුළුවන්. මෙන්න මේ ටිකත් එක්ක play out කරන්න පුළුවන්. එතකොට අවශ්‍යතාවය තියෙන්නේ මෙන්න මේ පැරාමීටර්ස් ටික වෙනස් කරන්න. එතකොට ඔයාලා දැක්කා පැරාමීටර්ස් මොනවද තිබ්බේ? බේසික් පැරාමීටර් මේ තිබ්බේ දැනට මේ සෙන්ටිග්‍රේඩ් අංශක 24.2 අතරම තියෙන්නේ. මේක අපි ආපහු 300 විතර අරගෙන આવොත් නිකන් එන්නේ හරියට 300 විතරයි කියන්නේ. අපි බලමු එකත්. right? එහෙම යන්නarලා. එතකොට මෙන්න මේ පැරාමීටර් ටික වෙනස් කරගන්න පුළුවන්. ඒක බොහොම බේසික්, බොහොම simple මෙතඩ් එකකට තමයි මේක වෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. ඔයාලා තේරුම් ගන්න ඕන මේකේ මොකද වෙන්නේ කියන එක. එතකොට මම තව එක දෙයක් පෙන්නන්නම්. පොඩක් මේක ස්ටේබල් වෙන්න දීලා බලමු. අපිට පේනවාද අවුට් ඇනලොග් අවුට් එක නිතරම තියන් ඉන්නේ එක ලෙවල් එකක. පේනවනේ. එතකොට දැන් මේ බොහොම ස්ටේබල් සිස්ටම් එකකට ඇවිත් තියෙන්නේ. එතකොට මේක මට මේ මෙතන අතරම කරන්න බෑ මේ වැඩේ. හේතුව මේ සිස්ටම් එක මේ ඇක්චුවල් රිපෝට් එකක් නෙමෙයි එන්නේ. ඒ කියන්නේ ඇක්චුවල් හීට් එකේ වැලියු එක නෙමෙයි එන්නේ. මම එකෙක් වෙලාවට වෙනස් කරනකොට ප්‍රොසෙස් එකයි සෙන්සර් එකයි සම්බන්ධ වෙච්ච නැති නිසා සමහරක් වෙලාවට මේ දෙකේ හරි අවුට්පුට් එක ගන්න සෑහෙන වෙලාවක් යයි. ඇත්තටම හරි ප්‍රොසෙස් එකක් තිබ්බනම් බොහොම සරලව බලා ගන්න තිබ්බා. මෙන්න මේ ටෙම්පරේචර් එක මේන්ටේන් වෙනවා. මෙන්න මේ ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් වෙනවා කියන එක. එතකොට මේ තියෙන්නේ ඔය විස්තරේ. ඔය සම්පූර්ණ කතන්දරේ. ඒත් එක්ක මම පොඩි තව දෙයක් පෙන්නන්නම්. ට්‍රේස් එක මම ඔෆ් කරලා දානවා. ට්‍රේස් එක ඕන නැහැ. right මම මෙතෙන්ට ඇවිල්ලා මම කන්ට්‍රෝල් එක අපවසරයක් ලොග් අවුට් වෙනවා. ලොග් අවුට් වෙලා මම පෙන්නන්නම් අර PID කන්ට්‍රෝල් එකේ තව තිබිච්ච පැරාමීටර්ස්. තව පැරාමීටර් කීපයක් තිබ්බා. ඒක තමයි ප්‍රෝග්‍රෑමින් වලට ගියොත් මේ තියෙන්නේ මගේ PID loop එක. එහෙම නැත්නම් PID control එක. මේ PID control එකේ මම පෙන්නුවා values. එතකොට PID එකට ගියොත් ඔයාලා දැක්කා general PID type එකට ගියොත් PID types කීපයක් තියෙනවා කියලා මම කිව්වනේ. මේ තියෙන්නේ අනිත් PID type එක. මේක තමයි PID with auto tune. මෙන්න මේක හොඳ point එකක්. මේ PID with auto tune කියලා කරපු ගමන් මෙයා මොකද කරන්නේ? auto tuning path එකක් හදලා දෙනවා. ඒ කියන්නේ මේ system එකේදී auto tuning on කරගත්තොත් process එක ඉස්සර වෙලා එයා තනියෙන් ස්ටඩි කරගනීමේ පැරාමීටර් වෙනස් කරලා තනියෙන් automatically මේ setup එක tune කරගනි. එතකොට automatically tune කරලා මෙයා proportional integral and derivative
values විදිහට මේ process එකට හරියන value ටිකක් තෝරගනින්. එතකොට ඔයාලට තියෙන හොඳ option එකක් මේක. ඒක තමයි PID loop එකක් දාලා තනියෙන් manually කරනවද? එහෙම නැත්නම් අපිට පුළුවන් PID auto tuning දාන්න. auto tuning දාලා අපිට පුළුවන් auto tuning on කළා. ඒ auto tuning යම් විදිහකට on කරන on කළා process එකට ඉගෙන ගන්න දෙනවා. ඒ process එකේ variables වෙනස් වෙන්නේ කොහොමද? අන්නේ values ටික එයා දා ගන්නවා. integral p n I n d values විදිහට. එතකොට මෙතෙන්දී auto tuning එකේදී අපිට අලුතෙන් add වුණා auto tuning trigger මේ තියෙන AT කියන එකේදී අපට අවශ්‍ය වෙනවා දේවල් දෙකක්. එකක් තමයි ඒ auto tuning mode එක authorize කරලා නම් auto tuning trigger කරන input එකක්. ඒ කියන්නේ auto tuning on කරන digital input එකක් මොනවා හරි දාන්න වෙනවා. මම උදාහරණයක් විදිහට නිකන් ඔයාලට පෙන්වන්න දැම්මොත් I0.1 කියලා දැම්මොත් මේක තමයි input එක. output එකට තවත් එක output එකක් දාන්න ඕන. ඒක තමයි action output එක. එහෙම නැත්නම් auto tuning on වුණා කියන output එක මේක output එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි තියෙන memory bit එකක් වෙන්න පුළුවන්. N1 වෙන්න පුළුවන්. right එහෙනම් අවශ්‍ය parameter ටික ඉවරයි. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් මෙතන auto tuning බලන්න බෑ ඇත්තටම. auto tuning බලන්න බැරි වෙන හේතුව තමයි auto tuning වලට මම ලෑස්ති නෑ. මම මේ process එක මේකත් එක්ක connect කරලා නෑ. එතකොට auto tuning වලදී මෙයා කරන්නේ මොකද්ද? auto tuning on වෙච්ච ගමන් මෙයා කරන්නේ heater එක on කරනවා. heater එක on කරලා බලාගෙන ඉන්නවා temperature එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ heater එක off කරනවා temperature එක අඩු වෙනවද කියලා බලා ගන්නවා. මෙන්න මේ system එකේ process එකේ respond එක measure කරලා calculated value ටිකක් දා ගන්නවා PID වලට. එතකොට අපිට PID with auto tune run වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. බොහොම පැහැදිලිව සිස්ටම් එක auto tune කරලා දාන්න පුළුවන්. මතක තියාගන්න ඕන auto tuning on කරන්න triggering point එකක් දෙන්න ඕන. ඒක සමහරක් වෙලාවට process එකේම අපි දන්න point එකක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් operator ආදාළ වෙන්නේ මේ process එක tune up කරගන්න සමහරට කාලෙන් කාලට මේ process එක adjustments කරගන්න වුණොත් අපි auto tuning on කරා auto tuning on කරාම මෙයා මේ parameters වෙනස් කරගනි process එක කාලෙත් එක්ක වෙනස් වෙනවා නම්. ඒත් එක්කම මේක තව එක පැරාමීටරයක් තිබ්බා ඩිරෙක්ට් auto tune විතරක් දාන්න පුළුවන්. auto tune විතරක් දානවා නම් මම එකත් පෙන්නන්න. මේ තියෙන auto tune mode එක විතරක් on කරනවා නම් එතෙන්දී මේ values ටික මෙයා enter කරගන්නේ නැහැ. මෙයා PLC එකේ දන්න constant word ටිකකට මේ value ටික දාගෙන තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් auto tune values කොහටද add කරන්න කියලා. ඊට පස්සේ අපිට manually අරගෙන මේ value ටික ලියන්න පුළුවන්. මේක PID එකත් එක්ක connect වෙලා නැහැ. දැන් අතරම මෙතන ඉඳලා තියෙන PID control එකයි auto tuning දෙකම combine කරලා තියෙනවා. එතකොට අපි අවශ්‍යතාවයක් නැහැ අපි manually enter කරන්න. මෙයා අවශ්‍ය දේවල් enter කරගන්නවා. මෙතෙන්දි විතරම කරන්නේ මේක measure කරලා ඒ parameter ටික මෙයා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපට ඕන නම් ඒ parameter වෙනස් කරලා එහෙම නැත්නම් ඒ parameter ටිකම අපිට enter කරන්න පුළුවන්. right මේක තමයි සාමාන්‍ය PID loop එකක අපිට important point. මීට අමතරව සමහරක් වෙලාවට input high level low level ඒකත් එක්කම output high level low level එම්නම් maximum minimum levels පෙන්නයි. එතකොට මේ ටිකේ සමහර දේවල් මමත් පාවිච්චි කරන හැම එකක්ම ඇත්තටම minimum maximum level පාවිච්චි කරලා basically හරිම ලේසි මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට PLC එකට මේ කතා කරන PID එක config කරන එක නෙමෙයි තියෙන issue එක තියෙන්නේ. මෙන්න මේ කතා කරන PID control එකට අවශ්‍ය inputs එහෙම නැත්නම් අවශ්‍ය parameters සාධාරණ values එතන බොහොම reasonable values මෙන්න මේ කතා කරන PID control එකට insert කරන එක. එහෙමනම් මේක තමයි අපි කතා කරන PID loop එකක් PID control එකක් එහෙම නැත්නම් අපි කතා කරන PLC එක PID control එකක් කරගන්න විදිය. ඒක බොහොම සරලයි. බොහොම සරලව මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේකේ තියෙන post values ගොඩක් කියන්නේ පස්සේ කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. ඒ ටික බොහොම සරලව කරගන්න. ඊට පස්සේ ඔයාලගේ PLC එක අපි මේ කතා කරන programmable logic control එක මේ system එකේ process control එකක් වෙයි. ඒකත් එක්ක මම පෙන්නුවා මේ process control එකේ තියෙනවා ඇතරම PID loops 14ක් program කරන්න පුළුවන්. සමහරක් වෙලාවට XYZ axis වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි වෙන්න පුළුවන්. ඒ වගේ සෑහෙන ප්‍රමාණයකට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම හොඳ process control එකක් විදිහට මේක program කරගන්න පුළුවන්. එතකොට PID loops ගැන තමයි මේ කතා කරේ. එතකොට අද දවසේ මට පෙන්වන්න අවශ්‍ය වෙච්ච දේවල් ටික තමයි මේ තියෙන්නේ. මම හිතනවා ඔයාලත් මේක කරලා බලයි කියලා. විශේෂ වැදගත් දෙයක් තියෙනවා කියන්නේ. ඒක තමයි මේ කතා කරන PID tune up එක. එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන PID setup එක run කරලා simulate කරන්න බෑ simulation environment වල. මොකද simulation environment එකේදී මේක හරියට respond කරන්නේ නැහැ. ඒක නිසා බොහොම පැහැදිලිව මේකට basic setup එකක් හදා ගන්න ඕන. ඒක ඕනම PLC එකක මේ වගේ loops තියෙනවා. ඒකට ඔයාලට ඕනම එකක් පාවිච්චි කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙමනම්
අපි මේ දවස් දෙකක් ස්පෙන්ඩ් කරේ PID වලට. ඒකට මේකේ ඉතුරු ටික ප්‍රැක්ටිකලි කරලා බලන්න ඕන. මේ ටිකත් බොහොම පැහැදිලිව කරලා බලන්න. තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියන එක. එතකොට සෑහෙන ලොකු ප්‍රමාණයක හෝම්වර්ක්ස් ප්‍රමාණයක් තියෙනවාට කරන්න. ඒ ටික කළා මේක හරියටම තේරුම් ගන්න. එහෙනම් අද දවසට මම කතා කරන දේවල් ටික මෙතනින් ඉවරයි. ඔයාලට පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපිට මොනවා හරි ඩිස්කෂන් එකක් තියෙනවා නම් කරන්න පුළුවන්.